ආයුබෝවන් අදත් අපි සක්්‍ය ආයතනය වෙනුවෙන් ප්‍රවීණ දේශක චරක ධනංජය ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් උදෑසනක අදත් අපි සාමාන්‍ය පාර තියෙද්දි වෙනම 4x4 හරහා ස්මාර්ට් ට්‍රැක් එක ඔබේ අරමුණ ඉටු කරගන්න ඔබව විවිධ බාධක තියෙද්දි එක්කන් යන පාර නියමාකාරයෙන් පෙන්වන්නයි ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඒ වගේම අපි දන්නවා විභාගයට අපි දැන් බොහෝ දේවල් ලෑස්ති කරගන්න වෙනවා. ඒකට අපට කළ හැකි දේ විදිහටයි අපි මේ ස්මාර්ට් ට්‍රැක් හරහා ඔබව නියම අරමුණට නියම එම් එකට ගෙනියන්න මේ උත්සාහ දරනවා. ඒ උත්සාහයේ පහුගිය ප්‍රතිඵල ඉතාම සාර්ථකයි. මාසක් ඉවර කරලා දින 4ක් ඉවර කරලා තවත් මාසක ජූලි මාසේ ආරම්භක දවස් විදිහට පාඩමේ ආරම්භක දවස් විදිහට අද අපි සනිටුහන් කරන්නේ විශේෂයෙන්ම අපි දැනට දෙවැනි ප්‍රශ්නයේ අවසාන දවස සාකච්ඡා කරන දවස් විදිහට. ලබන සතියේදී අපි ඔබ සමග සාකච්ඡා කරන්නේ තුන්වෙනි ප්‍රශ්නය. ඒකට ව්‍යවසායකත්වය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වගේ කොටස් පිළිබඳවයි. ඊට අමතරව මුදල් මූල්‍ය ආයතන මේ හැම කොටසක්ම ඔබට ඒකට සම්බන්ධ කරලා අපි ඉගැන්වීමක් කරනවා. හොඳයි. අද අපි විශේෂ දෙයක් කරන්න ඔබට පේපර් එකේම දැනුම් දීමක් කරලා තියෙනවා. ඒ තමයි ඔබ දන්නවා අපි එක ප්‍රශ්නයක් අරගෙන ඔබ ලියපු උත්තරෙත් අපි ඔබට පෙන්නලා අපි මේ වෙලාවෙම ඔබට ලකුණු දෙන්න උත්සාහ දරනවා. නමුත් මෙතන ළමයි 10 ගාණක් ඉද්දී 10 ගාණෙම උත්තර මේ වෙලාවේ බලන්න බෑ. අපි ඒකටත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ඊළඟ මාසෙ ඉඳලා. ඔබේ පිළිතුරු පත්‍ර කොයි ආකාරයෙන් හෝ අපි පුළුවන් ප්‍රමාණයක් කියන්නේ ඔබ එවන ප්‍රමාණය අනුව අපට බලලා ඔබට ඉක්මනින්ම ඒවටත් ලකුණු දීමේ ක්‍රමවේදයක් අපි සකස් කරන්න උත්සාහ දැරීමක් කරනවා. ඉතින් අද අපි මේ ස්මාර්ට් ට්‍රැක් එක හරහා ප්‍රශ්නාංක 2ට මුලින් යොමු වෙන්නේ. තාමත් දරුවෝ එන ගමන් නිසා අපි තුන්වෙනි ප්‍රශ්න මේ පළවෙනි ප්‍රශ්නය තමයි ඔබත් එක්ක අගයන්නේ. ඒ නිසා අපි දෙවෙනි එකෙන් පටන් ගන්නවා. ඊට පෙර චරකට අවස්ථාව තියෙනවා යම් දෙයක් දරුවන්ට කියලා මේක ආරම්භ කරන්න. හොඳයි. දරුවනේ අර අපි මුලින් සඳහන් කරපු විදිහට අපිට මේ වෙනකොට අපි ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. සමස්තයක් විදිහට ගත්තොතින් අපි පළවෙනි කොටසට නැත්නම් විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ඒකකයකට අදාළව කොටස් දෙකක් තියෙනවා. ඒකින් පළවෙනි කොටසට අදාළව ප්‍රශ්න 4න් දෙකක් සාකච්ඡා කරලා අවසන් වෙනවා අද දවසින් පස්සේ. එතකොට පළවෙනි කොටසේ අනිවාර්යයෙන්ම ලියන්න ඕන ප්‍රශ්න දෙකක් තියෙනවා. කොටස් 4න් කැමැති දෙකක් තෝරගන්න පුළුවන්. හරියට බැලුවොත් මේ වෙන විට ලකුණු 40ක් උපය ගන්න පුළුවන් වෙන විදිහට ඉගැන්වීම් කොටස් අපි අද දවසින් අවසන් කරනවා. එතෙන්දී ඔබ පිළිතුරු ලිවීමත් එක්ක මම දැක්කා එවපු මැසේජස් එක්ක අලුත් තොරතුරු ගොන්නක් ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියලා මැසේජස් දාලා තියෙනවා. ඉතින් ඔව් අපි නිතරම උත්සාහ කරන්නේ මේ විභාග ප්‍රශ්න පත්‍රය හා සමානව අලුත් තොරතුරු අලුත් දේවල් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කළා අර දැනුමින් සන්නද්ධ පිරිසක් බවට පත් කරලා තමයි විභාගෙට ඔබව යවන්න අපි සූදානම් වෙන්නේ. එනිසා මේව හොඳට පිළිතුරු Tamanට පුළුවන් උපරිමයෙන් කල්පනා කරමින් පිළිතුරු ලියන්න. මෙවර අපි විශේෂයෙන් හඳුන්වලා දුන්නු ක්‍රමවේදය ඔස්සේ ඔබේ පිළිතුරු අපි ඇගීමකට ලක් කරනවා. අපි කීප දෙනෙකුට අවස්ථාව දෙනවා ඔබ පිළිතුරු එවන්න පළවෙනි ප්‍රශ්නයට අදාළව. ඒකයි අපි දෙවෙනි ප්‍රශ්නයෙන් දැන් පටන් ගන්නෙ. පළවෙනි ප්‍රශ්නය
අදාළව පිළිතුරු අපි ලින්ක් එකක් දානවා දැන් chat එකට. ඒ ලින්ක් එකට දාන්න දැම්මට පස්සේ අපිට මෙහින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අරගෙන අපි ඔබේ පිළිතුරු ඇගීමකට ලක් කරනවා. ලක් කරලා ලකුණු පිරිනැමීමක් කරනවා පළවෙනි ප්‍රශ්නයට අදාළව. ඉතින් එහෙමනම් අපි දැන් සූදානම් වෙන්නේ ලින්ක් එක එවලා තියෙනවා. ඒ ලින්ක් එකට අප්ලෝඩ් කරන්න හැකියාව තියෙනවා ඔබේ පළවෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරු. ඔබ අප්ලෝඩ් කරනකන් අපි දෙවෙනි ප්‍රශ්නය පටන් ගමු. ඔව්. අපිට අද දෙවෙනි ප්‍රශ්නය තියෙන්නේ ඇත්තටම තාමත් අදත් අලුතෙන් ආව දරුවෝ ඇති නිසා මම කියන්නේ දෙවෙනි ප්‍රශ්නයට සාමාන්‍යයෙන් ඔබට එන්නේ රජය හා ව්‍යාපාර කියන නිපුණතාව ව්‍යාපාර සංවිධාන කියන නිපුණතාව තමයි වැඩි බර තැබීමක් දෙවෙනි ප්‍රශ්නයට එන්නේ. හැබැයි ඊට පෙර පළවෙනි ප්‍රශ්නේ ආව සමහර ඒකවල කොටස් උදාහරණ ආචාර ධර්ම සමාජ වගකීම්. තුන්වෙනි ප්‍රශ්නයට යන ව්‍යවසායකත්වයේ කොටස්. දැන් ව්‍යවසායකත්වයේ මා කිව්වා ගිය සැරේ පළවෙනි ප්‍රශ්නෙටත් කොටසක් විදිහට ඇවිත් තිබ්බා. ඒ නිසා මේ වගේ අර පේපර් එක හදන එක්කෙනාට ඕන වෙලාවක මේවා මාරු කිරීමේ අයිතියක් තියෙනවා 12 වසරේ තියෙන ටික මේ පළවෙනි කොටස් 4 ප්‍රශ්න 4 අතර. ඒ නිසා ඒ ගැන ලොකුවට හිතන්න එපා අපි බර තැබීම අනුව මේ කරගෙන යමු. එක දරුවෙක් මා දැක්ක chat එකේ කියලා තියෙනවා මේ පේපර් එක තුල අලුත් දේවල් ගොඩක් තියෙනවා සිලබස් එකේ නැති ඒවාක් තියනවාද කියලා. මම හිතනවා එහෙම ප්‍රශ්නයක් අහපු එකෙත් පොඩි ගැටලුවක් තියෙනවා. අපි වසර ගණනාවක අත්දැකීම් එක්ක මේ කටයුත්ත කරන්නේ. පේපර් අවුරුදු 30ක 40ක බලලා මේ අත්දැකීමත් එක්ක මේක කරන්නේ. ඒ වගේම අලුත් දේවල් හොයමින් මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා ඔබව අලුත් දැනුමෙන් සන්නද්ධ කරන්නත් එක්ක අපි මේකේ දාලා තියෙන ප්‍රශ්න වැදගත් වෙයි. මෙවැනි ප්‍රශ්න අපි අභියෝග කරනවා කිසිම කෙනෙක්ට අලුතෙන් හදන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. හැබැයි අද මේ පේපර් එක එළියට ගියාට පස්සේ අනිත් අය මේවා හදයි. නමුත් ඒ නිසා සිලබස් එකෙන් ආවේ නැති ප්‍රශ්න ඔබ මොනවද කියලා හොයලා බැලුවද ගිය අවුරුදු වල. සිලබස් එක කියන්නේ ගයිඩ් එකක් විතරයි, මඟ පෙන්වීමක් විතරයි. ඒක තුල එහාට මෙහාට දෝලණය කරන් ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. ඒ නිසා ඌ නිර්මාණශීලී තත්වයට ගේන්නයි අපි එහෙම කටයුතු කරන්නේ. ඒ නිසා කාටවත් මේක ජජ් කරන්න බෑ. මේක සිලබස් එකේද මේක නැද්ද කොහොමද හොයන්නේ? එහෙම හොයන්න බැරි විෂයක් මේ. හොඳයි. මේ විෂය නේ මොන විෂයක වුණත් එවැනි ප්‍රශ්න විභාගෙදී යෙදෙනවා. මේක පුළුවන් තරම් අපේ සීමාව ඇතුළත ඔබ නියම පාරේ ගෙන යන්නයි උත්සාහ දරන්නේ. ඕෆ් රෝඩ් එකේ යනකොට සමහර විට වෙන පාරවල් වලටත් අපි වැටෙනවා. ආයෙ ඔබ ගොඩ ගන්න තව මේ උත්සාහ දැරීමක් කරන්නේ. හොඳයි. අපි චරක දෙවෙනි ප්‍රශ්නයට එහෙමනම් යමු. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ඔබෙන් අහන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී රජයේ ගුණාත්මක ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම කරයි. මම හිතනවා ආර්ථික විද්‍යාව කරන දරුවෙක්ට තවත් මේක පහසු වෙයි. හැබැයි අපි ඒ පැත්තට නෙමෙයි ප්‍රශ්නේ ඊළඟ කොටස යොමු වෙලා තියෙන්නේ. මුල් කොටස අපි යොමු වෙලා තියෙනවා විෂයන් දෙකේම මේ දෙක හඳුන්වන්න මෙම ණය සීමා පැනවීම අතර වෙනස පැහැදිලි කරා. වෙන විදිහෙන් කියනවා නම් ප්‍රමාණාත්මක හා ගුණාත්මක ණය සීමා හඳුන්වන්න කියලා තමයි කියන්නේ. එතකොට ඔබ දෙවෙනි කොටසත් හොඳට කියවලා ඉන්න. පළවෙනි කොටස ලියන්න ඉස්සලා හේතුව මම දන්නවා. දෙවෙනි කොටස කියෙව්වේ නැත්නම් ඔබ පළවෙනි කොටස ඇතුළෙම ලියනවා ප්‍රමාණාත්මක පාලන විදි හා ගුණාත්මක පාලන විදි. ඒක දෙවෙනි කොටස බලද්දී අයියෝ මං අරකට ලිව්වේ මේකනේ කියලා ඊළඟ ගැටලුවක් එනවා. ඒ නිසා මේ කොටස සම්බන්ධයෙන් ඉස්සල්ලා ඒක අපි කියන්නේ ප්‍රශ්නයක් කියවන්න සම්පූර්ණයි. ඒ ප්‍රශ්නෙත් තියෙනවා සමහර විට සමහර තැන් වලට උත්තර ගන්න කොටස්. පේපර් එකේම තියෙනවා සමහර තැන් වලට උත්තර ගන්න කොටස්. ඒ නිසා සම්පූර්ණයෙන් කියවන එක වැදගත්.
එතකොට මේ මට කියන්නකෝ මේක රජය හා ව්‍යාපාර කියන කොටස යටතේ තියෙන ප්‍රතිපත්ති ප්‍රශ්නයක් මේක. මොකද්ද මේ ප්‍රතිපත්තිය? ප්‍රතිපත්තියත් මෙතන තියෙනවා. ප්‍රතිපත්තිය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. මොනිටරි පොලිසි මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය කොහොමද අපි හඳුන්වන්නේ? අපි කියනවා මේක මිල ස්ථායීකරණය. එහෙමත් නැත්නම් අපි කියනවා සාර්වාර්ථික අරමුණු ඉටු කරගන්න. විශේෂයෙන් මේ උද්දමන පාලනය තමයි මේකේ ප්‍රධානම දේ. ඒ සඳහා තමයි ඇත්තටම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ මොන උපකරණ වලින්ද? මුදල් සැපයුම, පොලි අනුපාතය වගේ දේවල් හරහා පුළුවන් තරම් මේ මිල ස්ථාවර බව ඇති කරන්නයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේකේ වෙනස දක්වන්න කියනකොට මූලිකව හැඳින්වීම් දෙකකින් වෙනස පේනවා. ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම ඔබ හොඳට දන්න එකක්. ඒ ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම හඳුන්වන්නේ නිතරම සමස්ත මුදල් සැපයුම පාලනය කිරීමේ ක්‍රමයක් විදිහට. ප්‍රමාණාත්මක ණය පාලනය කියලා අපි කතා කරන්නේ ආර්ථිකයේ තියෙන සමස්ත මුදල් සැපයුම අඩු වැඩි කරන ක්‍රමයක්. සමස්ත මුදල් ප්‍රමාණය මුදල් සැපයුම ගණනය කරන්න එක දවසකට. මේ දවස්වල ඔබ දන්නවා ආණ්ඩුව හොගාලා මුදල් නිකුත් කිරීම කටයුතු වල නිරත වෙලා තියෙනවා. ඒවා මිනිස්සු අතට යනවා. ඒ මිනිස්සු අතේ එක දවසකට කොච්චර සංසරණය වෙන සල්ලි තියෙනවද කියන එක පිළිබඳවයි මේක අපි කතා කරන්නේ. ගුණාත්මක කියලා කියන්නේ සමස්ත ප්‍රමාණයේ කන්ට්‍රෝල් කිරීමක් නෙමෙයි. සමස්ත ප්‍රමාණය නෙමෙයි. එහෙනම් මේකෙන් කියන්නේ ණය ගලා යන දිශාව. ණය ගලා යන දිශානතිය, ණය ගලා යන දිශාව පාලනය කිරීමක් කරන්න. ඒකෙන් සමස්ත මුදල් සැපයුමට බලපෑමක් කරන්න නෙමෙයි උත්සාහ දරන්නේ. සමහර ක්ෂේත්‍ර දිරිගන්වන්න, සමහර ක්ෂේත්‍ර අධෛර්යමත් කරන්න. මේකෙන් සියලු ක්ෂේත්‍රවලට බලපෑම් ඇති වෙනවා. ඒ නිසා ඔබ මේ දෙක කතා කරද්දී හැඳින්වීම් දෙකට ලකුණු භාගයේ බැගින් ලකුණක් දෙන්න අපි තීරණය කරලා තියෙනවා. ප්‍රමාණාත්මක ණය පාලන විධි කියන්නේ සමස්ත මුදල් සැපයුම අඩු වැඩි කරන්න භාවිතා කරන පාලන ක්‍රම. ඔබ දන්නවනේ ඒවා විවට වෙළඳපොළ කටයුතු, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, ප්‍රතිපත්තිමය පොලි අනුපාතය තුන වැදගත්. ගුණාත්මක නොහොත් වර්ණාත්මක කියලා සමහර අවස්ථාවල කියනවා. ණය ගලා යන දිශාව පාලනය කිරීමක් තමයි මේකෙන් කරන්නේ. විවිධ මොන ක්ෂේත්‍රවලටද යන්නේ, මොන ක්ෂේත්‍රවලටද නොයන්නේ කියන එක පිළිබඳවයි මේ කතා බහ කරන්නේ. හොඳයි. දැන් මම එනවා ආයන්නට. අපි පන්තියේ කතා කරන සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඔබ දන්නවා අපි මේ කතා කරන ඒවා ඔබ කොලයක් කරන් ලියන්න ඕනේ. දැනට ඔබ ළඟ තියෙන්නේ දෙවන ෆයිල් එක. පළවෙනි ෆයිල් එක පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඕපන් වෙලා ඒක මේසෙ උඩ කෙරවලක ඇති. සමහරුගේ ඇඳවල් යටත් ඇති. දෙවෙනි ෆයිල් එක දැන් ඕපන් වෙලා තියෙන්නේ. ඒකේ පහුගිය විභාගවල දෙවෙනි ප්‍රශ්නයේ තනිකරම අවුරුදු 5ක දාලා ඇති. උත්තර ලියලා ඇති. ගිය සතියේ දුන්න එකට උත්තර හොඳට ලියලා මේ ෆයිල් එකේ ඇති. අද ප්‍රශ්න පත්‍රයටත් මේ පේපර් එකත් ඔබට ඊයේ නෙමෙයි පෙරේදා එන සෙනසුරාදා මා හිතනවා හෝසිකුරාදා ඔබට දාලා තියෙන්නේ. ලියන්න ඔබට කල් තිබ්බා. ලිව්වනේ දැන් ඊයේ නම් කියලා තිබ්බා රෑ එළි වෙනකල් ලිව්වා කියලා. මේකත් මා හිතනවා ඔබ හොඳට ලියපු අය ඉන්නවා ඇති. ඒ නිසා අපි ලිව්වා කියලා කියනවා. ඒතර මේ වෙනස දැන් පැහැදිලි. ඒක නෝට් වල තියෙන එක. මෙන්න අපි ඊළඟ කොටස දාලා තියෙනවා. නෝට් එකේ ලියලා නැති කොටසක්. ඔබේ සටහනේ මේකේ තියරි එක ගයිඩ් එක දීලා තියෙනවා අපි. හැබැයි මේක ඔබ ලියලා නැහැ. ගුණාත්මක ණය පාලන ක්‍රම තුනක් නම් කර
ඒ වගේම රජයේ ව්‍යාපාර වලට ඇති කරන බලපෑම් සඳහන් කරන්න. මට ඔබ කියන්න ඔබ දන්න ගුණාත්මක ණය පාලන ක්‍රම මොනවද තියෙන්නේ? ඔබ දන්නවා වරණ පොලි අනුපාතික. පොලි අනුපාතික වරණය කියන්නේ තෝරාගත් ක්ෂේත්‍ර වලට පොලි අනුපාත අඩු වැඩි කරනවා. 2 ණයවර ලිපි කාසියාන්තික නියම කරනවා. ඒකට මේ ප්‍රශ්නේදී වැදගත්. 3 වෙනි එක අප පිළිබඳ උපරිම සීමා නියම කරනවා සුරකුම් පිළිබඳ. ප්‍රාග්ධන වත්කම් අනුපාත නියම කරනවා. යහ පෙළඹවීම නොහොත් ශිෂ්ට ප්‍රයෝග නියම කරනවා. ප්‍රතිමූල්‍ය පහසුකම් තියෙනවා. රීෆිනෑන්ස්. එතකොට මෙන්න මේ වගේ විවිධාකාරයේ පැතිකඩ තියෙනවා. එතකොට අපි අහන ප්‍රශ්නේ බලන්න ගුණාත්මක ණය පාලන ක්‍රම 3ක් නම් කර ඒවා මගින් රජයේ ව්‍යාපාරවලට ඇති කරන බලපෑම් සඳහන් කරන්න. එහෙනම් ඔන්නම එකක් කියනවා. බලගන්න. ගුණාත්මක ණය පාලන ක්‍රම. මේවා නම් කරලා ඒවෙන් ව්‍යාපාරවලට කරන බලපෑම. මේ දවස්වල කරලා තියෙන වැඩක් තමයි ණයවර ලිපි කාසි ආන්තික සම්බන්ධයෙන් 100%ක ආන්තිකයක් නියම කරලා තියෙනවා. මොකද්ද මේකේ තේරුම? මොකද්ද ණයවර ලිපියක් කියන්නේ? මේක මම හිතනවා විදේශ වෙළඳාම් පාඩමේ ඉතා වැදගත් එකක්. ණයවර ලිපියක් කියලා අපි කතා කරන්නේ ආනයන කරුවෙක්ගේ ඉල්ලීම මත මේව හොඳට බලා ගන්න. අද මේ කියන ඒවායින් විභාගයේ උත්තර ලකුණු ගණනාවක් ඔබට ගන්න පුළුවන්. ණයවර ලිපි කාසියාන්තිකයක් ණයවර ලිපියක් කියන්නේ ආනයන කරුගේ ඉල්ලීම මත ආනයන කරුවාගේ බැංකුව විසින් අපනයන කරුගේ බැංකුව වෙත යවන ලිපියක්. සරලව මම කිව්වේ. ණයවර ලිපියක් කියලා කියන්නේ ආනයන කරුගේ බැංකුව විසින් ආනයන කරුගේ ඉල්ලීම මත ආනයන කරුගේ බැංකුව විසින් අපනයන කරුගේ බැංකුව වෙත යවන ලිපියක්. මොනවද මේ කියන්නේ? මේ කියන්නේ ඔයාලා රටේ ඉන්නව අපිට බඩු එවන කෙනෙක්. ඔයාලා රටේ ඉන්නව අපිට වාහන එවන කෙනෙක්. එයාට කියන්න ඔයාලා බැංකුව හරහා බය නැතුව වාහන එවන්න ලියවිලි බැංකුවට එවන්න අපේ බැංකුව මේ ඉන්න ආනයන කරු වෙනුවෙන් මුදල් ගෙවනවා. ආනයන කරු වෙනුවෙන් සහතිකයක් වෙනවා ණයවර ලිපියෙන් බාණ්ඩ එවන්න අපි මුදල් ගෙවනවා. මේක ආනයන කරුගේ බැංකුව අපනයන කරුගේ බැංකුවටයි යවන්නේ. ඒතර මේ යවනකොට හිතන්න කෙනෙක් ලක්ෂ 100ක බාණ්ඩ ගේනවා. හරිද? ලක්ෂ 100ක බාණ්ඩ වාහන කියලා හිතන්නකෝ. ලක්ෂ 100ක වාහන ගේනකොට වාහන තව ඇවිල්ලා නැහැ රටට. නමුත් බැංකුව ආනයන කරුට කියනවා ඔයා වාහන ලක්ෂ 100ක් ගෙවනවා නම් 100%ම අපේ බැංකුවේ දාන්න නැත්තම් ණයවර ලිපිය ඕපන් කරන්නේ නැහැ. ණයවර ලිපිය කියන්නේ letter of credit LC ඕපන් කරනවා කියලා. ඒතර මෙයා කියනවා 100% කාසියාන්තිකේම දාන්න. හැබැයි වාහන වැඩියෙන් ගෙන්නන්න ඕන නම් අපි හිතමු මේ කොවිඩ් ඉවර වෙලා රටට වාහන ගොඩක් ගේන්න ඕනේ. තව දිරි ගන්නවන්න ඕනේ වාහන ගේන එක. එහෙම නැත්නම් හිතන්නකෝ අනාගතයට පරිගණක ගේනීම දිරි ගන්නවන්න ඕනේ. බැංකුව කියනවා කාසියාන්තිකය නිල්. නිල් කියන්නේ 0. ඒ කියන්නේ සතයක්වත් තියන්න එපා පරිගණක ආවට පස්සේ සල්ලි දෙන්න ඇති. මේ වගේ විවිධාකාරයේ බලපෑම් කරන්න පුළුවන්. කාසියාන්තිකයේ 50% කරන්න පුළුවන්. බාණ්ඩ එන්න ඉස්සල්ලා ලක්ෂ 100න් 50ක් බැංකුවට දාන්න බාණ්ඩ ආවට පස්සේ ඉතුරු ලක්ෂ 50 දීලා ලියවිලි නිදහස් කරලා බාණ්ඩ ටික නිදහස් කරගන්න. ඒ නිසා කාසියාන්තිකය කියලා කියන්නේ තියන්න ඕනේ අගේ ආන්තිකය. ඒතර ලාභ ආන්තිකය කියන්නේ ප්‍රතිශතයනේ. ඒ නිසා නිතරම මෙතන ණයවර ලිපිය වෙනුවෙන් ඒක ඕපන් කරද්දී මුළු ගානම තියනවද කොටසක් තියනවද කියන එක. ඉතින් ආණ්ඩුවට පුළුවන් එක එක ආනයන අපනයන ආනයන දිරි ගන්නවන්න ඕන නම් කාසියාන්තිකය අඩු වැඩි කරන්න.
මට උත්තරයක් දෙන්න වැඩිපුර ආනයනය කරන්න ඕන නම් මේ කාසියාන්තිකයේ මොකද කරන්නේ? අඩුද වැඩිද? මේ වැඩිපුර ආනයන දිරිගන්නන කාසියාන්තිකයේ අඩු කරනවා. ආනයන අඩු කරන්න ඕන නම් කාසියාන්තික එයාට කියනවා උඹ ගේන්නේ ණයවල ලිපි ඕපන් කරන්නේ 100%ම සල්ලි දැම්මේ නැත්තම්. සමහරු කරන් ළමයි මේ සීරෝ කරලා හෝ අඩු කරොත් වාහන ගෙනල්ලා සමහර විට වරායට ආව ලියවිලි පෙන්නලා සමහරු වරාය තුලදීම වාහන විකුණලා බැංකුවට සල්ලි දානවා. එහෙම කරන්න පුළුවන්. මම ඒ කොටසට වෙලාව ගත්තා වැඩි කියලා මට තේරෙනවා. නමුත් මේ ණයවල ලිපි කාසියාන්ති ගොඩක් අය දන්නේ නැති හින්දායි මා කරේ. මේකට හොඳ උත්තරයක් මාකින් ස්කීම් එක ඔබට එනවා. වාසිදායක අංශයන් වල ආනයන දිරි ගන්නවන්න. සමහර අංශ වල ආනයන සීමා කරන්න තමයි මේක සිදු කිරීමක් කරන්නේ. ඒක එකක්. තව මේ අයට පුළුවන් අපි කිව්වා ඇප පිළිබඳ උපරිම සීමා නියම කරන්න. ඇප පිළිබඳ උපරිම සීමා නියම කරන්න. ඒ මොකද්ද? ඒ කියන්නේ සමහර ඒවාට ඇප වැඩි කරනවා. සමහර ඒවාට ඇප අඩු කරනවා. දැන් හිතන්නකෝ සමහර ඒවාට කියනවා සින් අක්කර ඉඩම් අක්කර 10ක් ඇප තියන්න. මිනිස්සු කියනවා ඉතින් අක්කර 10ක් තියෙන උඹලා ණය ගන්න ඕනේ කියලා ණය ගන්න නැහැ. සමහර ඒවාට පුද්ගල ඇපයක් තියන්න කියන කවුරු පඩි ගන්න කෙනෙක් අස්සම් කරලා දාන්න ඒ ඇති. ඒවා දිරි ගන්නවා. ඇප පිළිබඳ උපරිම සීමා. වරණ පොලි අනුපාතික. තෝරාගත් අංශවලට පොලි අඩු වැඩි කරනවා. තෝරාගත් අංශවලට පොලි අඩු වැඩි කරනකොට දැන් උදාහරණයක් කියන්න පුළුවන් ඕනනම් ආණ්ඩුවට අවශ්‍ය නම් කෘෂි කර්මයේ දිරි ගන්නවන්න කෘෂි අංශයේ දිරි ගන්නවන්න ඕන නම් ඒ තෝරාගත් අංශවලට පොලිය මොකද කරන්නේ? පොලිය පල්ලෙහාට දානවා. සමහර අංශවල ණය දෙන එක අඩු කරන්න ඕන නම් සමහර අංශවල ණය දෙන එක අඩු කරන්න ඕනේ. අපි හිතමු සතුන්ගේ මස් යොදලා කරන කර්මාන්තවලට අඩු කරන්න ඕන නම් ඒවට පොලිය වැඩි කරනවා. ඒ වගේ වර්ණ පොලිය අනුපාත මේ ණය සම්බන්ධ දේවල් තමයි ගොඩක්. ඕනේ නම් ණය පිළිබඳ උපරිම සීමා නියම කරන්න පුළුවන්. ගෙවල් හදන්න දැන් ගෙවල් වැඩි. ගෙවල් ඇති ඇපාර්ට්මන්ට් ඇති රටේ. එහෙමනම් ඒවට කියනවා මේවට ලක්ෂ 10ට වඩා ණය දෙන්න එපා. ගෙවල් ගන්න අයට අර එහෙම. නැත්තම් දිරි ගන්නවන්න පුළුවන්. මෙන්න මේ වගේ එක එක දේවල් හරහා පුළුවන් ගුණාත්මක පාලන ක්‍රම හරහා ව්‍යාපාරවලට ඒතර ඇපාර්ට්මන්ට් හදන ව්‍යාපාරවලට දැන් ආදායම් නැති වෙනවා. ඒ බැංකු ණය දෙන්නේ නැහැ සීමා කරලා තියෙනවා. වාහන ආනයනය කරන ඒවට 100% කාසියාන්තික දැම්ම ගමන් ඒ ව්‍යාපාරට බලපෑම් ඇති වෙනවා. හරිද? ගොවීන්ට අප ඕනේ නැහැ ණය දෙන්නම් කියලා කියපු ගමන් ගොවීන් දිරි ගන්නවා. ඒතර මේ වගේ ව්‍යාපාරවලට මේ වර්ණාත්මක ගුණාත්මක ණය පාලන ක්‍රම හරහා අංශ ක්ෂේත්‍රවලට යම් යම් බලපෑම් කිරීමක් කරන්න පුළුවන්. ඒක කොච්චර කාලයක් දානවද කියනවා ඒක මහ බැංකුව තමයි තීන්දුව කිරීමක් කරන්නේ. තව තියෙනවා දැන් ඔය මේකේ ඔබ අහලා ඇති ප්‍රතිමූල්‍ය වගේ ඒවා රීෆිනෑන්ස්. ප්‍රතිමූල්‍යනේ කියන්නේ මොකද්ද? ප්‍රතිමූල්‍ය කියලා කියන්නේ මේවට දැනගත්තර කමක් නැහැ මේ වචන. මේකේ තියෙන ප්‍රතිමූල්‍ය දැන් තව තියෙනවා මේකේ යහපෙළඹ වීම. ඒතර ප්‍රතිමූල්‍ය කියලා කියන්නේ මහ බැංකුවට ණය ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ අංශවලට ණය දෙන්න ඕන නම් මහ බැංකුව කියනවා මේ වාණිජ බැංකුවක් මහ බැංකුව පස්සෙන් ඉඳලා කියනවා උඹ දීපන් ණය. අපි උඹට දෙන්නම් 108ට උඹ දීපන් 10ට. ඒතර මේ වාණිජ බැංකුව දෙන ණය මෙයා රීෆිනෑන්ස් කරනවා. ඒතර වාණිජ බැංකුව සමහර අංශවල ණය දෙන්න කැමති නැහැනේ. ගොවීන්ට එහෙම දෙන්න කැමති නැහැ. ඇයි දෙන්න කැමති නැත්තේ? කැමති නැත්තේ මිනිස්සු ආපහු ගෙවන්නේ නැහැ. ඉතින් ආපහු ගෙවන්නේ නැති නම් මේ අය කියන බෑ ගොවිතැන් වලට නම් දෙන්න බෑ. ඕනනම් බිස්නස් කරන කෙනෙක්ට දෙන්න. ව්‍යාපාරික වෙන අපි දුමු නිෂ්පාදන කටයුතු වෙළඳ කටයුතු. මහ බැංකුව කියනවා නෑ දිරි ගන්නන්න ඕනේ ගොවියෝ. ගොවියන්ට දීපන්. මෙයා කියනවා ගොවියන්ට දුන්නාට සල්ලි හම්බ වෙන්නේ නැහැ. මෙයා කියනවා බය වෙන්න එපා. උඹ දීපන්. උඹ දෙන සල්ලි අපි රීෆිනෑන්ස් කරන්නම් ප්‍රතිමූල්‍යන. ඒතර අන්න ඔය වගේ ක්‍රම හරහා හැකිතාක් දුරට මේ මහ බැංකුවට හෝ අනිත් අයට පුළුවන් මේ ව්‍යාපාර ක්ෂේත්‍ර අධෛර්යමත් කරන්න හෝ දිරි ගන්නවා. හරිද? අර ගුණාත්මක ඒවායන් කරන්න බෑ ක්ෂේත්‍ර. ගුණාත්මක ඒවා සමස්ත මුදල් සැපයීම අඩු වැඩි වීම වෙන්නේ. මේකේ ක්ෂේත්‍ර වෙනස්කම් කරනවා. මම හිතනවා හොඳ උත්තරයක් ඔබට මේක ලබා දෙනවා මාකින් ස්කීම් එක හරහා දැනට මේ වගේ අවබෝධයක් ලැබුණා නම් මම හිතනවා ඔබට ප්‍රමාණවත් කියලා. ඉතින් මේ පාලන ක්‍රම වැඩි ඔබ පාඩම් කරන්නේ
මේව අවුස්සලා ගන්න ඉඩ තියෙනවා විභාගෙදී. ඒකට අපි අවධානය යොමු කරේ හැම ප්‍රශ්නයක්ම හදද්දී මොනවද විභාගේ අහලා නැත්තේ මොනවද අහලා තියෙන්නේ මොන මුළු වලින්ද මේක එන්නේ කියන එක අපි සලකා බැලුවා. හැම කෙනෙක්ටම අපි තව මම හිතනවා චරක කිව්වා පළවෙනි ප්‍රශ්නේ අපි අද ඇගීමකට ලක් කරන ඔබ ලියපු උත්තර ඒ හින්දා පුළුවන් අය එවන්න හැමෝගෙම උත්තර ආවට ඔක්කොම අගයන්න බැරි වෙයි. නමුත් අපි තෝරාගත්ත ප්‍රශ්න කොට ඒ පළවෙනි ප්‍රශ්නෙන් ප්‍රශ්න කොටස් 5ක් ළමයි 5 දෙනෙක්ගේ උත්තර අරගෙන අපි ලකුණු දෙනවා. ඔබ කොච්චර දුරට අපේ ප්‍රශ්න වලට නිවැරදිව උත්තර දෙනවද කියන එක අපි සලකා බැලීමක් කරන්න. ඒ නිසා මේ කොටස් ටිකට මේකෙන් බලපෑමට ලකුණු භාගය බැගින් බලපෑම් 3කට ලකුණු 1.5ක් දෙනවා. උපකරණයකට භාගයයි උපකරණයකට ලකුණු භාගය බැගින් උපකරණ 3ට ලකුණු 1.5ක් දෙනවා අපි. මේ බලපෑම විස්තර කරනවට තව ලකුණු 1.5ක් දෙනවා. ඒ නිසා ඒ ලකුණු 3 ඒ විදිහට හැදෙන්නේ. පළවෙනි අර ගුණාත්මක ප්‍රමාණාත්මක වෙනස කතා කරනවට අපි වෙනම ලකුණක් ලබා දීමක් කරලා තියෙනවා. හොඳයි. ආයෙත් මම කියන උත්තරේ කෙටියෙන් පළවෙනි කොටසේ උත්තරේ ණය සීමා පැනවීම අතර වෙනස. ප්‍රමාණාත්මක පාලන ක්‍රමය anu ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ anu සමස්ත මුදල් සැපයීමේ අඩු වැඩි කිරීමට භාවිතා සමස්ත මුදල් සැපයීම අඩු වැඩි කරන පාලන ක්‍රම. ගුණාත්මක කියලා කියන්නේ ණය ගලා යන දිශාව පාලනය කරන ණය ගලා යන ක්ෂේත්‍ර පාලනය කරන ක්‍රම. ඊළඟට ආයන්න ගුණාත්මක පාලන ක්‍රම 3ක් නම් කරනවට ලකුණු 1.5යි. ණයවර ලිපි කාසියාන්තික නියම කිරීම ලකුණු භාගයයි. වරණ පොලි අනුපාත නියම කිරීම භාගයයි. අප පිළිබඳ සීමා නියම කිරීම භාගය. ඔය තුන හරි ඊට අතිරේකව ඔබට පුළුවන් තව ලියන්න. ඒ තමා සමහරට ප්‍රතිමූල්‍යන පහසුකම් වගේ දේවල්. ඒවා විස්තර කරනවට ඉතුරු ලකුණු 1.5 හම්බ වෙනවා. ණයවර ලිපි කාසියාන්තික හරහා කරන්නේ හැම වෙලාවකදීම ආනයනය කරන භාණ්ඩ පිළිබඳව සීමා පනවන එක හෝ දිරිගන්වන එක. වරණ පොලි අනුපාත හරහා කරන්නේ පොලි අනුපාතයේ අඩු වැඩි කරලා අඩු කරන ක්ෂේත්‍රවලට ණය වැඩියෙන් ගලා යන්න වැඩි කරන ක්ෂේත්‍රවලට අඩුවෙන් ගලා යන්න උත්සාහ දරන්නේ. ප්‍රතිමූල්‍යන වලින් කරන්නේත් ඒකම තමයි. අප පිළිබඳ සීමා වලින් කරන්නේ අප වැඩියෙන් තියෙන ක්ෂේත්‍රවලට ව්‍යාපාර වලට ණය ගලා යාම අඩු කරනවා අප අඩු ඒවට වැඩි කරනවා. මම හිතනවා ඒකට උත්තරේ ඇති කියලා. ණය ශීර්ෂ කියලා කියන්නේ අරක දැන් උදාහරණයක් විදිහට ගෙවල් හදන්න ලක්ෂ 20ට වඩා දෙන්නේ නැහැ. ශීර්ෂ එක ශීර්ෂ පිළිබඳ සීමා නියම කරනවා. හොඳයි. මේකේ උත්තර පත්‍ර කවද්ද දෙන්නේ කියනවා. ඔබට ඉක්මනින් මේවා ලැබෙන්න සලස්වනවා ඊළඟ ඔබට දැන් පුළුවන් ඉතින් මේ සංචරණ සීමා එහෙම දැන් චුට්ටක් අඩු වෙගෙන යන හින්දා ශාඛාවලට ඇවිල්ලා ගන්න පුළුවන් අනිත් අයට අපි එවනවා ඒක right අපි ඒ දිනේ කියන්න. චරක මා හිතනවා ඊළඟ කොටස සාකච්ඡා කරයි කියලා. ඒරු මම දැන් ඔයාලා එවන ප්‍රශ්න ටිකත් බලාගෙන හිටියේ. මේකෙදී ඔයාලා නිතරම මේ අවධානය යොමු කරන්න මේ කියන කරුණු හොඳින් අහගෙන ඉඳලා අවශ්‍ය ඒවා කොටස් ඉක්මනින් සටහන් කරගන්න. අවධානය වෙන තැනකට ගියපු ගමන් කොටස් ටික සටහන් කරගන්න වෙන chat කර ඉන්නකොට මේක ගිහිල්ලා ඉවරයි. ඔව් එතකොට කරගන්න අසීරු වෙන බවක් තමයි මට නම් තේරුනේ. ඔයාට තව පොඩි දෙයක් මම කියන්නම්. ඔයා මේ ප්‍රශ්නෙට අදාළව ටියුට් එකත් ළඟ තියාගන්න. එතකොට මේ කොටස් සමහර ඇත්තටම මේ ඒ කොටස සමහර දරුවෝ පාඩම් කරන ප්‍රමාණය අඩුයි. නමුත් ඒවා විභාගෙදී විමසන්න පුළුවන්. විමසලක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ වගේ ප්‍රශ්න දාන්නේ ඔබට අර ඔබේ අවධානය එතෙන්ට යොමු කරන්න මෙහෙමත් ප්‍රශ්න අහනවා. ඒ නිසා මේ ප්‍රශ්න ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඔබට මතක නැත්නම් නැවත ඒ කොටස් ගැන අවධානය යොමු කරන්න කියලා තමයි මේ පණිවිඩය දෙන්නේ. ඉතින් අර ඒ නිසා පුතාලා ඔක්කොම මේ ඒ ටියුට් එක අරගෙන
ඒ කොටස හරව ගන්න. මේ කතා කරන මාතෘකාවට එහෙට මෙහෙට ටිකක් හරව ගන්න නේ තියෙන්නේ. හොඳයි. ඒ නිසා ඒකත් ඔළුවේ තියාගෙන අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය පාරිභෝගිකයාට සහතික කිරීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවා ඇත. රජය විසින් මේ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග දෙකක් නම් කරන්න කියලා තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය පාරිභෝගිකයාට සහතික කිරීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවා තියෙනවලු. රජය විසින් මේ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න කියලා තමයි මේ කියන්නේ. එතකොට මේක ඇවිල්ලා තියෙන්නේ දැන් ඔබට මම මුල්ම දවස්වල අපේ පැහැදිලි කිරීම කරා හැම ප්‍රශ්නයක්ම හැදෙන තියරි කොටසක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ හැදෙන්න පාදක කරගත්තු තියරි කොටස දැන් හැම ප්‍රශ්නයක්ම නිර්මාණය වෙන්නේ කුමන හෝ තියරි කොටසක් පදනම් කරගෙන. ඒක ඍජුවම අහන්නත් පුළුවන් වක්‍රව අහන්නත් පුළුවන්. හරිද? තියරි කොටස ඍජුවම අහන්න පුළුවන්. මෙන්න මේ කොටස හඳුන්වන්න. පාරිභෝගික ආරක්ෂණය හඳුන්වන්න. රජය මැදිහත් වන ආකාර නම් කරන්න. ඒවා තමයි තියරි කොටස ඍජු අහන කොටස්. වක්‍රව අහනවා වෙනත් විදිහකි. තියරි කොටස යම් තැනක සැඟවීමක් කරලා හෝ තියරි කොටස පාදක කරගෙන වෙනස් විදියකට අහනවා ප්‍රශ්නය. ඒ තියරි එක වාට ගලප ගන්න දැනුම තියනවද කියලා තමයි බලන්න. පැහැදිලිද? ඒ නිසා ඔයාගේ ඔළුවේ මෙන්න මේක තියාගන්න නිතරම හැම ප්‍රශ්නයකම ගොඩ නැගෙන තියරි කොටසක් තියෙනවා. ඒක අපි හොයාගන්න ඕන. දැන් මෙතෙන්දී යොදාගත්තු තියරි කොටස තමයි පාරිභෝගික අයිතිවාසිකම් කියන කොටස. දැන් මේක පටල ගන්න එපා. තොරතුරු දැනගැනීමේ පනත කියන එකත් ඒක රජය මේ පාරිභෝගික අයිතිවාසිකම රැක ගන්න මම දැක්ක උත්තර ටිකක් දාලා තියෙනවා මේ පනත කියලා. ඒක වැරදි නෑ හරි. නමුත් මේ තියරි කොටස තමයි පාරිභෝගික අයිතිවාසිකම්. එතකොට මේ පාරිභෝගික අයිතිවාසිකම් වල ජෝන් එෆ් කෙනඩි ප්‍රකාශ කරානේ 4ක් මොනවද? පළවෙනි එක සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය. ඊට පස්සේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. ඒ තොරතුරු මත තෝරා ගැනීමට ඇති අයිතිය. ඊළඟට ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය. ඒකෙන් අපි මේ අයිතිවාසිකම් වලින් මේ තොරතුරු දැන ගැනීමට තියෙන අයිතීන් තමයි ඇහුවේ. එතකොට ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග දෙකක් නම් කරන්න. එකක් තමයි අපිට ලියන්න පුළුවන් අනපනත් නියම කිරීම. අනපනත් නියම කිරීම. නීති රීති හරිද? අනපනත් පනත්ම සටහන් කරන්න ඕනේ නැහැ. නීති රීති නියම කිරීම අපිට ගන්න පුළුවන්. ඒකට අන්න තොරතුරු දැන ගැනීමේ පනතත් හරි. එතකොට ඔබට මතකද තොරතුරු දැන ගැනීමේ පනතේ අංකය අවුරුද්ද ඒවා 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත. 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත. මේක එකක්. ඒක දැන් අපිට හැම පනතක්ම මේකට සඳහන් කරන්න බෑ. මොකද මේකේ ફોકસ කරන්නේ එක තියරි කොටසක් සම්බන්ධයෙන් විතරයි. එතකොට තොරතුරු දැන ගැනීම සම්බන්ධයෙන් තියෙන නීති රීති ඇතුළත් කරන්න ඕන. මම දැක්ක ගොඩක් වෙලාවට ගොඩක් දරුවෝ අර ප්‍රශ්නේ විමසන දෙයට වඩා දේවල් ලියන්න යනවා. එතකොට ඒකෙන් පේන්නේ අර ස්මාර්ට් බව නෙමෙයි මේ ප්‍රශ්නේ අවබෝධ කරගත්තේ නැහැ කියලා තමයි තේරුම් ගන්න.
දැන් කලින් ප්‍රශ්නෙත් එහෙමයි. දැන් සමහර දරුවෝ අහලා තිබුණා ඒ නිර්වචනය කරන්න ඕන මූල්‍ය ප්‍රතිපත්තිය නෑ. අහලා තියෙන දෙයට ඩිරෙක්ට් ඍජුවම අවශ්‍ය දේ පැහැදිලිව සටහන් කරන එක තමයි වැදගත් වෙන්නේ. මෙතෙන්දිත් අර හැම පනතක්ම ලියලා හරියන්නේ නෑ. අවශ්‍ය කොටස විතරයි ලියන්න ඕන. හරිද? ඊළඟට මේ පාඩම ඔයා දන්නවනේ රජය හා ව්‍යාපාරය යටතේ තියෙන පාරිභෝගික ආරක්ෂණය. හරිද? ඊළඟට අපිට තොරතුරු දැන ගැනීම සඳහා තව උදාහරණයක් විදියට ගන්න පුළුවන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ප්‍රදර්ශනයේට මිල දර්ශක දක්වන්න ඕන කියලා තියෙනවනේ. මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි. හරිද? භාණ්ඩවල මිල දර්ශනය ප්‍රදර්ශනය කිරීම 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කරා. තව එකක් තමයි මිල පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරා. ඊළඟට මිල පාලනයට යටත් වන භාණ්ඩ පිළිබඳ ගැසට් පත්‍ර නිකුත් කිරීම. මිල පාලනයට අදාළ භාණ්ඩ පිළිබඳ ගැසට් පත්‍ර නිකුත් කිරීම. මේ තමයි අනපනත් නියම කිරීම තුලින් පාරිභෝගිකයාට තොරතුරු දැන ගැනීම. කොටස් තුන මම ඔන්න නැවත කියනවා කෙටියෙන් ඉක්මනින් සටහන් කරගන්න. 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පිළිබඳ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කරා. ඊළඟට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ප්‍රදර්ශනය අනිවාර්ය කරා. ඊළඟට මිල පාලනයට යටත් වන භාණ්ඩ ගැසට් පත්‍ර වලින් හෙළිදරව් කිරීම සිද්ධ කරා. එතකොට මේ තොරතුරු දැන ගැනීම සම්බන්ධයෙන් තියෙන අනපනත් නියම කිරීම. එතකොට තොරතුරු දැන ගැනීම සම්බන්ධයෙන් තව ක්‍රියාමාර්ගයක් විදිහට මම මෙතනින් ලියන්නම්. තව ක්‍රියාමාර්ගයක් විදිහට අපිට ගන්න පුළුවන් රාජ්‍ය ආයතන පිහිටුවීම. රජය විසින් විවිධ ආයතන ස්ථාපිත කිරීම. ආයතන පිහිටුවීම. රාජ්‍ය ආයතන පිහිටුවීම. මොකද රජයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගනේ. ඒ යටතේ අපිට ලියන්න පුළුවන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඊළඟට තොරතුරු දැන ගැනීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. මේ පනතත් එක්ක සම්බන්ධ වෙන ආයතනේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. ඊළඟට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඊළඟට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. ඊළඟට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. හරිද? එතකොට ක්‍රියාමාර්ග දෙකක් නම් කළා ඒකට උදාහරණයක් බැගින්වත් ඉදිරිපත් කරන්න ඕන. හරි? ඊළඟ ප්‍රශ්නය ටිකක් විස්තරාත්මක ප්‍රශ්නයක්. හැබැයි මේකේ ගොඩක් දේවල් පිළිබඳ අවබෝධය විමසීමක් කරනවා. නිර්මාංශ ආහාර පමණක් සපයන සංචාරක හෝටලයක් පවත්වාගෙන යන හෙළ රසහල සිය ව්‍යාපාර ක්‍රියාවලියේ ගුණාත්මක බව ගනුදෙනුකරුවන්ට තහවුරු කිරීමට අපේක්ෂා කරයි. මේ සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය, සේවක හා පරිසර යන ක්ෂේත්‍ර සඳහා ලබාගත යුතු දේශීය හා අන්තර්ජාතිකව පිළිගැනෙන ප්‍රමිති සහතික කරන මොනවද කියලා අහන්නේ. එතකොට මේ ප්‍රමිති සහතික කරන ටික විමසන්නේ අංශ 3කින්. එතකොට මේ අංශ 3 ඉදිරිපත් කරනවා නිෂ්පාදන ක්‍රියාවලිය, සේවක සහ පරිසරය. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව තියෙන ප්‍රමිති සහතික කරන ටික අපි දැනගන්න ඕනේ.
එතකොට නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව තියෙන ප්‍රමිති සහතිකකරණ මොනවද? නිෂ්පාදන ක්‍රියාවලිය මොනවා කරන්නද? ගුණාත්මක බව තහවුරු කරන්න. මොනවද? ඔන්න දැන් එකින් එක එනවා. හොඳයි. හරි. ප්‍රමිති සහතිකකරණ අහන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය. හරිද? හොඳයි. ඔන්න එහෙනම් දරුවෝ ඉදිරිපත් කරලා තියෙනවා ISO 9001 හරි GMP සහතිකය හරි එස්සේ 8000 ඒක ගොඩක් වෙලාවට එන්නේ නිෂ්පාදිතය සම්බන්ධයෙන්ද කියලා ප්‍රශ්නයක් එනවා නේද? ඒක එන්නේ සමාජ වගකීම් සම්බන්ධයෙන්. ඔව්. එතකොට එනවා ISO 9001 සහතිකකරණය අපිට ගන්න හැකියාව තියෙනවා ISO 9001 2015 නේ 2015 අපි මෙතනින් ලියමු නිෂ්පාදනය සම්බන්ධයෙන් ISO 9001 2015 කියලා මෙතන මේ අදහස් කරන්නේ මේ ඔව් ඒක තමයි. හොඳයි. නිෂ්පාදනය සම්බන්ධයෙන් දැන් ක්ෂේත්‍ර තුනයිනේ නිෂ්පාදනය, සේවක ඊළඟට පරිසරය. සම්බන්ධයෙන් තියෙන ප්‍රමිති ටික තමයි අපි ඉදිරිපත් කරන්න ඕන. හොඳයි. දරුවෙක්ට මතක් වෙලා තියෙනවා නිර්මාංශ ආහාර පාන පද්ධති සහතිකකරණය. ඔව් මම හිතනවා ගොඩක් හොඳයි. මේක නිර්මාංශ හින්දා ඒකටත් ප්‍රමිතියක් තියෙනවා. මම බැලුවේ ඒක මතක් වෙනවද කියලා ටග් දාලා තිබුණා. හොඳයි. ප්‍රමිති ටික ISO 9001 2015 මේ 2015 කියන්නේ ප්‍රමිති රිවයිස් වෙනවනේ. එතකොට ඒවා වෙන අවුරුදු තමයි මේ හැමතිස්සෙම ඉදිරියෙන් දක්වන්නේ. ඒතකොට අලුත් වෙච්ච ප්‍රමිතියක්ද නැද්ද කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපිට HACCP hazard analysis critical control point උපද්‍රව විශ්ලේෂණ හා අවදි පාලන අවස්ථා කියන එක. හරිද? ඊළඟට අපිට තව ආහාර සඳහා ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහතිකකරණය ගන්න පුළුවන් ISO 22000. ඊළඟට යහපත් නිෂ්පාදන පිළිවෙත් good manufacturing practice අපිට ගන්න පුළුවන්. ඊළඟට නිර්මාංශ ආහාර පාන පද්ධති සහතිකකරණය අඩුම ගානේ දෙකක්වත් ඔයා සටහන් කරලා තියෙන්න ඕනේ. එකක් ලියලා මදි. නිර්මාංශ ආහාර පාන පද්ධති සහතිකකරණය ඒක මම හිතන්නේ 26000 වගේ ඇවිල්ලා තියෙන ISO. ඔව් 26000. ඔව්. ඊළඟට අපිට ගන්න පුළුවන් ISO 22000 දැම්ම නේද? ඔව් ISO 22000 දැම්මා. ඊළඟට සේවකීන් සම්බන්ධයෙන් ගන්න පුළුවන් සහතිකකරණ මොනවද කියලා අපිට ගන්න පුළුවන් OHSAS 18001 SAS 18001 වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණය. වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණය. සේවකීන් සම්බන්ධයෙන් තියෙන ප්‍රමිති සහතිකයක් විදියට ගන්න පුළුවන්. පරිසරය සම්බන්ධයෙන් ඔබ දන්නවා පරිසර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහතිකකරණය ISO 14001 ISO 14001 2015 නේද? 2015. හොඳයි. පරිසරය සම්බන්ධයෙන් මේ ප්‍රමිති සටහන් කිරීම එකකට එක බැගින් සටහන් කරත් ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. හොඳයි. යන්තම් පේනවා ඇති. සම්පූර්ණම කිව්වොත් හොඳ නෑනේ ඉතින්. ඒ නිසා මම
පොඩ්ඩක් කියන්න. තරු කියන කෑල්ල තියෙනවා මේ නමේ. හොඳයි. එයා කැමති නම් කැමති කියලා කියන්න අපිට කියන්න පුළුවන් නම් හොඳයි. මගේ එක පෙන්වන්නලුද හැමෝගෙම එක පෙන්වන්න බෑ. හොඳයි. ඉතින් ඒ නිසා දැන් මේකේ මේ තරුෂිකාගේ උත්තරේ තව කෑල්ලක් තියෙනවා මම කිව්වේ නෑ. ඒතර ඒකේ අපේ ප්‍රශ්නේ අහන්නේ රජයක් වක්‍ර බදු වර්ග 3ක් හා බදු නොවන මාර්ග 3ක් නම් කරන්න කියලා. ඒතර වක්‍ර බදු වර්ග 3ක්. එයා කියලා තියෙනවා නිෂ්පාදන බදු, එකතු කළ අගය මත බදු, ආනයන මත බදු. එයාගේ ප්‍රතිශතයත් ඇත්තටම දාලා තියෙනවා හරියටම. මම හිතනවා හරියටම එයා දාලා තියෙන අපිට පේන්නේ නැතුව ඇති ප්‍රතිශතය. මේකේ 24යි අනිත් එක 17යි 8යි. මුළු බදු ආදායමෙන් නේද? ඔව්. ඇත්තට මේක 2020 බැංක් රිපෝට් එකෙන් ඒ තොරතුරු ගත්තේ. ඒතර මට නිකන් කියන්න ඒකට අපි ලකුණු කීයක් ඒ දරුවට දෙමුද? බදු වර්ග 3ම දැක්වීමට ලකුණු 1යි. දෙකක් දැක්වීමට භාගයයි බදු වර්ග 1කට බිඳුවයි. එතකොට මේකේ එයාට ඇත්තටම ලකුණු 3ම ලකුණු 1ක් ලබා දෙන්න පුළුවන් ඒ කොටසට. බදු නොවන මාර්ග. බදු නොවන මාර්ග ගත්තොත් බදු නොවන මාර්ග සම්බන්ධයෙන් අංක 1 තියෙනවා ලාභ ලාභාංශ. 2 පොලි ආදායම්. 3 බදු කුලී ආදායම්. හරියටම අපේ මාකින් ස්කීම් එක දැකලා ලිව්වා වගේ ඒකටත් බදු නොවන මාර්ග 3ට ප්‍රධාන වශයෙන් දෙන ලකුණ අපි දෙනවා. ප්‍රයාට ලකුණු දෙකම ලැබෙනවා. ඒකේ ආයන්න රජයේ ආදායම් රැස් කිරීම සම්බන්ධ ක්‍රියා කරන ආයතන කීපයක් පහක් දැක්වේ එක් ආයතන විසින් රැස් කරන බදු වර්ග මොනවද කියලා අහනවා. අපි බලමු තරුෂිගේ ඒ කොටස කොතෙක් දුරට හරි ගිහිල්ලාද කියලා. පළවෙනි එක තියෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. මේක අපි ඇත්තටම මේ TRC එකට එහෙම නැත්නම් විදුලි සංදේශ නියාමනට කෝල් එකක් දාලම ඒකෙත් ඔබේ පන්තිවල ඉන්න දරුවෙක්ගේ පියෙක් ඉන්නවා ෆයිනෑන්ස් හෙඩ්. ඉතින් එයාගෙන් අපි මේ තොරතුරු අහලා අපි ගත්තේ ඇත්තටම. ඒ නිසා මේකේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මේ බදු වර්ග දෙකම තරුෂිගේ වැරදි. ඒකට ලකුණු අපිට දෙන්න විදිහක් නැහැ. විදුලි සංදේශ නියාමන කොමිසම වැට් අය කරන්නේ නැහැ. සෙස් බදු අය කරන්නේ නැහැ. එයා අය කරන්නේ විශේෂයෙන්ම බදු වර්ග 3ක් තියෙනවා. එකක් විදුලි සංදේශ සංවර්ධන බද්ද කියලා එකක් අය කරනවා. විදුලි සංදේශ බද්ද කියලා ලිව්වත් අපි ලකුණු දෙනවා ඔබට. විදුලි සංදේශ බද්ද කියලා කවුරු හරි ලිව්වත් ලකුණු දෙනවා. ඒ බද්ද එහෙම් පිටින්ම රජයට යවනවා. ඊට අමතරව කුළුණු බද්දක් කියලා එකක් අය කරනවා. කුළුණු අර ලොකු කුළුණු හයි කරන්නේ. අන්නේ කුළුණු වලට වෙනම බද්දක් ගන්න. ටවර් කුළුණු ටවර් බද්ද කුළුණු බද්ද. විදුලි සංදේශ සංවර්ධන බද්දක් තියෙනවා. විදුලි සංදේශ බද්දක් තියෙනවා. ඒ නිසා කුළුණු බද්ද විදුලි සංදේශ බද්ද කියලා ඔබ දැම්මොත් ඒක ලකුණු දෙන්න. හරි. ඒත් එයාට ඒකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. තියරි වල කරාද කියලා අහනවා ඒ බද්ද. ඒක නම් තියරි වල කරේ නැහැ. තියරි වල නොකරා කියලා අපි අලුත් දේවල් කරන එකේ වරදක් තියෙනවද අපේ නෑ නේ. හොඳයි. ඔබ දැනගන්න ඕනේ දේවල් විදුලි සංදේශ බද්ද මහ බැංකු වාර්තාවේ තියෙන බද්දක්. හොඳයි. රිවිෂන් එකේ කළා කියලා කියනවා. ඉතින් ඒක තමයි. ඊළඟට
ඒ ASCII සින්දුවක නමක් දාලා එවනවා මේක දාන්න කියලා. පොඩ්ඩක් මේකත් එක්ක ඉන්න. තරුෂිගේව විතරක් දාන්න කියලා නෑ. තරුෂිගේ පළවෙනි කොටස ගන්නවා. පියුමිගේ දෙවෙනි කොටස ගන්නවා. සමීරගේ තුන්වෙනි කොටස ගන්නවා විනාඩියක් ඉන්න. right? ඒතර රේගු දෙපාර්තමේන්තුව අය කරන බද්ද ඒකේ වරදක් නෑ. තීරුබදු වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු. ඒකට අපිට ලකුණු දෙන්න පුළුවන්. අපි මේකට ලකුණු දීලා තියෙන්නේ එකෙක් ආයතනයමයි අය කරන බදු වර්ග දෙකක් සඳහා භාග්‍ය බැගින් ලකුණු 2යි. ඒතර මේකට භාග්‍ය බැගින් බදු වර්ග දෙකක් සඳහා භාග්‍ය බැගින් කියන්නේ මේ එකට භාගයක් හම්බ වෙනවනේ. ඒතර මෙයාට මේකේ භාගය නැහැ මේ භාගය හම්බ වෙනවා. හොඳයි. තීරුබදු වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒක හරිය නේද? මෝටර රථ ලියාපදිංචි බදු, පැවරුම් බදු. ඒ කියන්නේ මෝටර රථයක් තව කාට හරි පවරනවා නම් ඒකට බද්දක් ගන්නවා සහ රථ මාදිලිය වෙනස් කරනවා. මොකද මාදිලිය පෙට්‍රල් එක ඩීසල් කරනවා. ඒ සම්බන්ධයෙන් තියෙන බදු. එයාට මේකටත් භාගය දෙනවා අපි. මෝටර රථ ලියාපදිංචි බදු, පැවරුම් බදු. ඒක දැන් ඇති නේද? දෙකක් නේ අහන්නේ අපි නේද? ආයතන 4ම තියෙන්න ඕනේද? ආයතන 4ම තියෙන්න ඕනේ. 4ම. දැන් භාගයයි. දේශීය ආදායම් අපි ආයතන 4ක් අහලා තියෙනවනේ. ඔව්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කිසි කෙනෙක්ට වරදින්න විදිහක් නැහැ. නමුත් ඒ දරුවගේ තියෙන වැරද්දක් මම චුට්ටක් කියන්නම්. ඇයි ඔබ එකතු කළාගේ මත බදු මෙතෙන්ටත් දාලා මෙතෙන්ටත් දැම්මේ? ඔන්න ෂුවර් නැතිකමට තැන් දෙකකට දාන්න යන්න එපා. කමක් නැහැ. දැන් ඉතින් නමුත් මෙතන එන්නේ මෙතන එනවා. එකතු කළ වැට් එක ආය කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ආදායම් බදු එක දෙකට කැඩුවත් අපි ලකුණු දෙනවා. පුජ්‍යලික ආදායම් බදු, සමාගම් ආදායම් බදු. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ආර්ථික සේවා ගාස්තු මම හිතනවා දැන් නැහැ. අයින් කරලා තියෙන්නේ. ඒව යම් කාලයක් යනකල් තව ඉස්සරහට අය කරන ඒවා තියෙන්නේ. මුද්දර බදු තියෙනවා. ඒ වගේ මුද්දර බදු ඒ ඕන එකක් තියෙනවා ඒවට. ඒ නිසා මේකටත් අපිට යාට භාගයක් දෙන්න පුළුවන්. ඒතර එයාට ලකුණු ඒකෙන් හම්බ වෙන්නේ එකමාරයි. අරකින් ලකුණු දෙකම ලැබුණා. මම හිතනවා ඒක උපේන විට ගෙවීම් බදු ගත්තට කමක් නැහැ කිය. උපේන විට ගෙවීම් බදු ගත්තට කමක් නැහැ. හොඳයි. එහෙනම් මම හිතනවා ඒ ටික ඔබට වැදගත් වීමක් වෙයි. හොඳයි. එහෙනම් අපි අදට මෙතනින් හමාර කරන්න ඉස්සරලා ලබන සතියේත් අපි ඔබ වෙන උත්තර මේ වගේ ඇගීමට ලක් කරන හින්දා ඔබ අපි දැන් ප්‍රශ්න පත්‍රය දානවානේ සිකුරාදා විතර වෙනකොට ඔබ කොහොම හරි උත්තර ඔක්කොම ලියන්න. ලියලා අපිට ඒක එවන්න. ඒක වෙබ්සයිට් එකට LMS එකටයි දාන්න ඕනේ. දාලා අපි ඊට පස්සේ දාට අපි ඇගීම් කරනවා පේපර් එකේ දානවා මොන ප්‍රශ්නේද වැඩිපුර අපි අගයන්නේ කියන එක. හොඳයි. එහෙනම් අපේ කාල වේලා ගොඩක් අද ගෙවිලා ගියා. ඉතින් ඔබ ඔය ඔක්කොම අතරතුර ඔබ හොඳින් ඉන්න ඕනේ. ඔබ හොඳ සෞඛ්‍ය තත්ත්වෙනුත් ඉන්න ඕනේ. හොඳ මනසකිනුත් ඉන්න ඕනේ. ඒ සියලු දේ හදාගෙන දෙමාපියන් හා සියල්ලත් එක්ක සතුටින් ඉන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අද මෙතනින් මේ 4x4 වැඩසටහන හමාර කරනවා. ඔබ සැමට ආයුබෝවන්.